ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. සුවිශේෂක මාත්තුමන් විසින් ලියන ලද දේ වාක්‍ය නම් මෙසේය. සුද්ධ බයිබලයේ අතේ තියෙන කට්ටිය පෙරලා ගන්න සුද්ධ මාත්තුමාගේ සුවිශේෂයේ පළමු වන පරිච්ඡේදයේ 16 සිට අලුත් කිව්සමේ තියෙන්නේ පිටිපස්සෙන් පෙරලන් එන සුද්ධ බයිබලයේ පිටු අංක 45. උන්වහන්සේ ගලීලයේ මුහුද අතර ඇවිදින විට සීමොන්ද ඔහුගේ සොහොයුරු ඇන්ඩ්‍රූද මුහුදෙහි දලක් දමනු දුටුසේක. ඔහු මසුන් අල්ලන්න වූහ. යේසුස් වහන්සේ දැක මා අනුව එන්න. මම ඔබ මිනිසුන් දිනා ගන්නන් කරමි වදාළසේක. එකනෙහිම ඔහු දැල් හැර දමා උන්වහන්සේ අනුව ගියහ. උන්වහන්සේ එතනින් මද දොරක් ගොස් සෙබෙදේගේ පුත් ජාකොබ්ද ඔහුගේ සොහොයුරු ජොහන්ද ඔරුවක හිට දැල් සකස් කරනු දැක එකනෙහිම උන් කැඳවා වදාළසේක. ඔහුද තම පිය සෙබෙදේගේ මෙහෙකරුවන් සමග ඔරුවේහි සිටියදීම උන්වහන්සේ අනුව ගියහ. ගැලවීමදායක සුභාරක්ෂය නම් මෙසේය. අපි සුළු මොහොතකට මේ දේශනාවට ඇතුළු වෙන්න උත්සාහ ගනිමු. ඔබට ආරාධනා කරනවා මේ දුව පුතාව ලං කරගන්න. වැඩිහිටි දුවෙක් පුතෙක් ඉන්නවා නම් ඒගොල්ලන්වත් ඔබ ළඟින් තියාගන්න. මොකද අද අපේ මාතෘකාව බවට පත් වෙන්නේ දෙවියන් වහන්සේ තුල ආරක්ෂාව ගැන. උන්වහන්සේ තුල සංරක්ෂණයට අපි ඇතුළු වීම. අපි ආරක්ෂා වෙමුයි කියන කාරණාව. මොකද යේසුස් වහන්සේ ඔබට මට දීලා තියෙන මේ ජීවිතය අනාරක්ෂිත ජීවිතයක් නෙවෙයි. අනාරක්ෂිත ජීවිතයක් නෙවෙයි. ඒ කියන්නේ අපි සමහර වෙලාවට ඉන්නේ අනාරක්ෂිතවනේ. අපේ රට කියන කාරණාව ගැන නොසිතා. අපි කියමුකෝ රැකියාව හරි අපේ ජීවත් වෙන ගම ගැන හරි අපේ පවුල ඇතුලේ හරි යම් යම් අවස්ථාවල් වල අපි අනාරක්ෂිත වෙනවා. අඩපණ වෙනවා, අසරණ වෙනවා, කවුහරණක් පිටක් නැති වෙන අවස්ථාවල් තියෙනවා. නමුත් යේසුස් වහන්සේ තුල අපිට මේ බිය වෙන්න අවශ්‍ය නැහැ, බයක් වෙන්න අවශ්‍ය නැහැ. එච්චරට ඔබවමාව උන්වහන්සේ සුරක්ෂිත ගමනක අරගෙන යනවාමයි. ඒකට ලස්සන කතාවක් තමයි ඔබ මෙලොවට ඉපදෙන්නවත් පෙර උන්වහන්සේ ඔබවමාව හඳුනාගෙන සිටින බව දන්න. මෙලොවට ඉපදුනාට පස්සේ ඔබ හිතන්න බෑ මොහොතක්වත් හරියට ඔබව නිකන් පොඩි දරුවෙක්ව සිටියදීම මූදට අතහැරියා වගේ වැඩක් කියලා හිතන්න එපා. උඩුගුවනෙන් පහළ විසිකලා වගේ හිතන්න එපා. යේසු එහෙම කවදාවත් කරන්නේ නැහැ. යේසු ඔබේ හැම හිසකයක් හැම හුස්මක් ගානෙම හැම පියවරක් ගානෙම ඔබව මාව රැගෙන යනවා. අල්ලගෙන යනවා, ඔසවාගෙන යනවා, තල්ලු කරන් යනවා. එච්චරට ඔබව මාව සුරක්ෂිතව අරගෙන යනවා. ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි අවදිද ඒ සුරක්ෂිතභාවයට කියන එකයි. අපි අවදිද? සමහර වෙලාවට මේ දේශනාවත් එක්ක මාත් එක්ක යම් කණ්ඩායමක් තරහ වෙයි. ඒ තමයි මෙච්චර දෙයක් වෙද්දිත් අපි සමහර වෙලාවට අපේ ජීවිත අපි ආරක්ෂා කරනවානේ ආරක්ෂක සමාගම් වල. අපි ඉන්ෂුර් කරනවා. අනිවාර්යයෙන් ඒ කණ්ඩායම දැන් මමත් එක්ක තරහ වෙයි යනවා. ඒ කියන්නේ අපිට පොඩි විශ්වාසයක් නැහැ යේසු ගැන. යේසුට වඩා අපිට බුදුර ගැන විශ්වාසයි. මම මැරුණොත් මගේ පවුලට මොකද වෙන්නේ? මම අසනීප වුණොත් ඔවුන්ට සල්ලි තියෙයිද? අපි සමහර වෙලාවට මෙන්න මෙතන හරියට අසරණ වෙන අවස්ථාවක්. මට මතකයි මේ කතා බහ අපේ තරුණ කණ්ඩායමක් එක්ක යනකොට ඒගොල්ලෝ එහෙම ඔය කාරණා. පාදා අපි මුදල් ඉතුරු කරනවා කියන්නේම අපි යේසු ගැන තියෙන විශ්වාසය අඩු කරනවා නේද කියලා. මොකද ඔබ හිතන්නේ ගැන? ඔබ මොකද හිතන්නේ? අපේ උන්වහන්සේ විශ්වාසද එහෙම නැත්නම් මුදල මත රක්ෂණ සමාගම ගැන මේ ලෞකික දේ මතද අපි පවත්වාගෙන යන්න අපේ ජීවිතය. අහලා බලන්න. සමහර පුද්ගලයෝ ඉන්නවා කසාද බඳින්නේ නැතුව ඉඩම් පිට යයි කියලා. ඉඩම පිට කෙනෙකුට යයි කියලා කසාද නොබැඳී ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඇයි? වැරදි ඉඩක් අරන් යනවා. වැරදි ඉඩක් අරන් යන්නේ නැහැ.
වැරදි යාන වාහන අරන් යන්නේ නැහැ. වැරදි සල්ලි අරන් යන්නේ නැහැ. දැක්කන මේ දවස්වල වැරදි සමහර වලට මිනිහ බලන්නත් නැහැ. අලු ගන්නත් විදිහක් නැහැ. හරි සෝචනීයයි. එහෙම වෙනවා. ඒ නිසා අපේ ජීවිතේ ආරක්ෂා බව ඔබ මතක තියාගන්න විතරක් නෙමෙයි ඒ බව ඔබේ දරුවන්ට කියලා දෙන්න. ඒ බව ඔබේ දරුවන්ට කියලා දෙන්න. මම අද ටිකක් වෙලාව ගන්නවා පළවෙනි කියවීමට. මොකද මේ මංගල්‍ය සමරන දවස අද උනාට ඔබේ ඉරිදා තමයි මේ මංගල්‍ය සමාකාරයේ සමරීම කරන්නේ. එතකොට අද අපි අවධානය ටිකක් යොමු කරමු. ඔබ දෙමාපියන් හැටියට ඔබේ දූ දරුවන් කෙරෙහි මොන වගේ සැලකිල්ලක් යොමු කළ යුතුද? අනිත් පැත්තෙන් දරුවන් විදිහට ඔබ දෙමාපියන්ට මොන වගේ ගෞරවයක් දැක්විය යුතුද කියලා. උපදේශකයාගේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 22 සිට උපදේශකයා පොඩ්ඩක් පෙරලා ගන්න කොහොම හරි සුද්ධ බයිබලයේ පොඩ්ඩක් අමාරුවෙන් හරි පෙරලා ගන්න පිටුවන්ගේ 1248 අත්‍යවශ්‍යයි මේ කියවීම. මම හිතනවා ඔයාලගේ බයිබලයේ ඇති කියලා පෙරලාගෙන ඇති කියලා. මගේ මොන දිහා දැන් බලන් ඉන්න මම එපා. බයිබලයේ දිහා දැන් බලන්න. මොකක්ද දන්නවද? ඒක පළවෙනි වාක්‍ය හරි වැදගත්. ඒක තියෙන මාතෘකාවක් මෙහෙම. දූ දරුවෝ කියලා. දූ දරුවෝ. මාතෘකාව දූ දරුවෝ. මාතෘකාව දූ දරුවෝ උනාට මේ කියවෙන කාරණා දූ දරුවෝ ගැන දෙමාපියන්ට ඉස්සක් දරුවන්ට නෙමෙයි. දූ දරුවෝ ගැන ඔන්න දෙමාපියන්ට හොඳ පාඩම් ටිකක් කියලා දෙනවා. දැන් දෙමාපියෝ මේ වචන හොඳට අහගන්න. පළවෙනි වාක්‍යය. ඔබට ගව මහීෂයෝ සිටින්ද උන් රැක බලා ගන්න ඔබට ප්‍රයෝජනවත් නම් තබා ගන්න. ඔබට ගව මහීෂයෝ සිටින්ද උන් බලා ගන්න ඔබට ප්‍රයෝජනවත් නම් උන් තබා ගන්න. මට අනිවාර්යයෙන් මේ උත්තර අවශ්‍යයි ඔයාලගේ. ඒ මේ තියෙන ක්‍රමය අනුව මට උත්තර ගන්න විදියක් නැහැ. මොකද්ද ගව මහීෂ කියන්නේ? මොකද්ද ගව මහීෂ කියන්නේ? ගව මහීෂ මම දැන් ඔබට තේරෙනවත් ඇති නොතේරෙනවත් ඇති. ගව කියන්නේ හරක්. මහීෂ කියන්නේ සමහර ළමයින්ට නම් දාලාදී මහීෂ කියලා. ඒ මෙතන මොකද්ද මහීෂ කියන්නේ? ඉනා යන්න එපා සුද්ධ බයිබලයේ අතින් අත්තර ගන්නත් එපා. මහීෂ කියන්නේ මේ හරක්ට. වචන වල තේරුම් නැතුව නම් දාන්නත් ඕන මිනිස්සුන්ට. මේ හරක්. අපි පළවෙනි වාක්‍යෙ මෙහෙමයි යන්නේ. ඔබට ගව මහීෂයෝ සිටින්ද? ඔබට හරක් මේ හරක් ඉන්නවද? තේරෙන භාෂාව. දැන් හරි කතන්දරයක්. මේ දරුවෝ ගැන කතා කරන්නේ මොනවද? ඒකටද අපි මේ හරක් මේ හරක් ගැන කතා කරන්නේ. ඔබට හරක් මේ හරක් සිටින්ද? උන්ට රැක බලා ගන්න. ඔබට ප්‍රයෝජනවත් නම් තබා ගන්න. මේ දරුවෝ ගැන කතා කරන්නේ මොනවද? ඒකටද මේ හරකුයි මේ හරකුයි මේ පළවෙනි වාක්‍යෙට දාලා තියෙන්නේ. වැරදිලාද? එතන අපිට තේරෙන්නේ නැද්ද? ඔය වාඩි වෙලා ඉන්න පවුල ඇතුලේ ආච්චිලා සීයලා ඉන්නවනම් දැන් පොඩ්ඩක් අවදි වෙන්න. ආච්චිලා සීයලා බඩායම උත්තර ගන්න බෑ. සමහර ආච්චිලා සීයලා ඉන්නවා ඇති. ඔවුන් මේ වෙනකොට පවුලේ දරුවෝ 4 5 දෙනා 6 7 8 9 මෙලොවට බිහි කරලා ඇති. කොහොමද ඇඟේ ළමයි? ළමයි කො කසාද වැදලා වෙන වෙන පවුල් වලට සම්බන්ධ වෙලා වෙන වෙන ගෙවල් හදලා ගිහිල්ලා රට අතහැරලා වෙන රටවල් වලට ගිහිල්ලා උන් ජීවත් වෙනවා ඉන්නේ. ඔවුන්ගේ ළමයි ගැන එයයි බලනවත් නැහැ. දැන් වයසක ආච්චි සීයා කාලකට ඉන්නේ. සමහර වෙලාවට එක දරුවෙක් ගාව ඇති. තවත් සමහර වෙලාවට තට්ට දණියමේ මහගෙදරට වෙලා ඇති. ඔය ආච්චි සීයාගේ ළඟම මිතුර කවුද? හරකයි මේ හරකයි. ළමයි දාලා ගියා හරකයි මේ හරකයි දාලා යන්නේ නැහැ. දැන් ඉතින් ඔබ කතාද බදලා ළමයි හදලා අවසන්. එනවා මේ වාක්‍ය තේරුම ඔබගේ දරුවෝ ඔබ දාලා ගියත් හරක් මේ හරක්. ඒ කියන්නේ මේ ගෙදරට සමීපතවයි බල්ලා ඌසා ගිරව මයිනා ඔය සුරතල්ලු ඔවුන් දාලා යන්නේ නැහැ. ඔබේ දරුවෝ දාලා ගියා. ටිකක් මතක් කරලා බලන්න කොහෙද දරුවෝ කියලා. සමහර අය ෆෝන් කෝල් එකක් දීලා විස්තර අහනවා. යම්මේ හොඳින්ද කෑවද කිව්වද අපිට බෙහෙත් වලට සල්ලි ඕන නම් කියලා මම දාන්නම් බැංකුවට. ඔබ සෝචනීය අවස්ථාව ඔබ නෙමෙයි. ඔබ සමහර වෙලාවට ස්පිරිතාලෙදී ඒ අත්දැකීම මට හොඳටම තියෙනවා. මට දවසක් හම්බුණා තාත්තා කෙනෙක්ව අවුරුදු 80ක් විතර. ඒ තාත්තා කියනවා ෆාදර්
මම ළමයි 4 දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. මම කොල්ලෝ 4 දෙනෙක් මෙලොවට බිහි කළා. 4 දෙනෙක්. මං යා කොහෙන්ද 4 දෙනාම රට. මගේ බහරයා මිය ගියාට පස්සේ මම ගෙදර හිටියේ සේවිකාවක්, සේවකයෙක්. මත්වරට සහ කෑමුයන්ට සේවිකාව දෙන්නෙක් හිටියා. ඔවුන්ට මුදල් පවා එව්වේ මගේ දරුවෝ. මම ආද ස්පිරිතාලේ. මගේ ආවතේව කරන්නේ, මට කෑම කවන්නේ, මාව පිරිසුදු කරන්නේ දවසට රුපියල් 3000ක් දෙන වෙන මිනිස්සෙක්. අර මං පිළිවෙල ළමයි 4 දෙනෙක් හදපු තාත්තා කෙනෙක්. ඒත් මාව පිරිසුදු කරන්නේ මුදලක් ගෙවලා මිනිහෙක්. අපරාධ සාධක කසාද වෙන්නේ. මගේ තාත්තගේ තාල්ලම් පුඩි වෙලාවක් හිටියා. සමහර අම්මලා තාත්තලාට සෝචනීයයි තමන් දරුවෝ බිහි කරලා. නමුත් තමන්ගේ අත්‍යවශ්‍ය වෙලාවේ ළඟ නැහැ. ඔහු ළඟ ඉන්න සමහර වෙලාවට සුනකයා, හූස් පැටියා, හරකා මීහරකා, උරු පැටියා. ඔවුන්ට කල් තබා ගන්න. ඇයි දන්නවද? සමහර වෙලාවට මිනි පෙට්ටිය ගන්නව සල්ලි නැහැ. අය ඉන්න හරක් පැටියෙක් කරගෙන ඉන්නලා මිනි පෙට්ටිය හරි ගත්තා. ඒ නිසා ඔබ ළඟ හරක් මීහරකක් ඉන්නව නම් ඉක්මන ගන්න කොහොමද තියාගන්න. මොකද කාලෙකදී ඕන අවශ්‍ය වෙනවා. ආයෙත් කියනවා මෙහෙම. දැන් තමයි ඉන්නේ කතන්දරේ. දැන් දෙමාපිය අවදි වෙන්න. එහෙම ඔබ තනි වෙන්නේ මෙන්න මේ දේවල් නොකරපුවම. ඔබට හුදකලා ජීවිත ගත කරන්න වෙන්නේ මෙන්න ඊළඟ කතන්දරේ නොකරපුවම. ඒක පළවෙනි වාක්‍යෙම තියෙන්නේ ගව මහීෂ ගැන. ඔබට දරුවෝ සිටින්න. ඔබට දරුවෝ ඉන්නවද? ඕන්ට උගන්වන්න. ප්‍රධාන දේ ඇවිල්ලා දරුවන්ට උගන්වන්න. මේක නැහැ උසස් පෙළද සාමාන්‍ය පෙළ සහ වැඩිදුර අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පාඨමාලාවක් එහෙම නැහැ. උගන්වන්න. මොනවද උගන්වන්නේ? හොඳ නරක උගන්වන්න. දැහැමිකම් උගන්වන්න. හොඳ නරක. ළමාවියේ පටන්ම ඕන කීකරු කමට මේ බයිබලයේ තියෙන වචන මම එහෙම කියන්නම්. ළමාවියේ පටන්ම ඕන්ව කීකරු කමට නමා ගන්න. අන්න ඒකයි වචනේ. නමා ගන්න. හදා ගන්න නෙමෙයි නමා ගන්න. මොකද්ද මේ නමා ගන්නවා කියන වචනේ තේරුම? කීකරු කමට. ඔකට පැහැදිලි කාරණාවක් මම කියන්නම්. අපේ දෙමව්පියෝ පොඩි කාලේ මම හිතනවා පල්ලි පිටුමාගෙත් එහෙමයි. හරි මගේම සමහර වැඩිහිටියන්ගේ දෙමව්පියොත් එහෙමයි. පුතේ ඔයා ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා දැන් අපේ දෙමව්පියෝ කිව්වේ එහෙමයි. ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා දුම් මාරු කරලා කෑම කාලා බත්ත අතු ගාලා ඒ කුණු ටික එකතු කරලා ගෙවල් අතු ගාලා ජනෙල් වහලා ඇඟ හොදගෙන 6 වෙනිදි ඉන්න යාත්‍රා කරන්න මම එනවා පොරසන් කියන වෙලාවට. ඒ තාත්තලා එහෙම කියලා ගියාම අපි ඉතින් තාත්තා කියලා කියනවා. අද කාලේ අම්මෙක් තාත්තෙක් ළමයෙකුට එහෙම කියලා ගියොත් වැඩේ වෙලා තියෙන්නේ. උදේ නැගිටලා අධ්‍යාපන වැඩ කරලා වත්ත සුද්ධ කරලා ගෙවල් අතු ගාලා ජනෙල් දොරවල් වහලා 6 වෙනිදි පහන තියලා ජේසු ළඟ ඉන්න, සුරුම ළඟ ඉන්න මම එනවා පුතේ. සමහර දෙමව්පියෝ ගෙවල් වලට එද්දී ළමයි ඉන්නේ පාද උඩ දාගෙන ෆෝන් එක අතේ තියාගෙන එහෙම නැත්නම් ටීවී එක බලාගෙන අන්තර්ජාලවල තමයි ළමයි ඉන්නේ. තාත්තා අවදන්නෙත් නෑ, තාත්තා කොහොමද ආවේ දන්නෙත් නෑ, ඇවිල්ලා කොහෙද ගියේ දන්නෙත් නෑ. ළමයිගේ ගානේ. එවැනි සමාජයක් අද ගෙවල් තියෙනවා. අර තමයි කතන්දරේ. පුතේ මෙහෙම 6 වෙනිදි ඉන්න ගියා දැන් තාත්තා කියන්නේ. ඒ දැන් කිව්වොත් රාත්‍රියට බලාගෙන අපිට තාත්තා වැඩ තියෙනවා, අම්මා දන්නේ මොනවද, ඔයා මොනවද දන්නේ, අපිට වඩා වැඩ තියෙනවා. ළමයි අම්මලා තාත්තලාත් එක්ක හරියට එකට එක කියන්න පුරුදු වෙලා. හරි සෝචනීයයි නේද? හරි දුක නැද්ද එහෙම? සමහර දෙමව්පියෝ අඬනවා ඇඬු කඳුල මගේ දරුවෝ මට බයි නැහැ. ඔයාලා දන්නව ඇති එක ද්‍රව්‍යයන් අතර බර වැඩිම ද්‍රව්‍ය බර වැඩිම දියරය. බර වැඩිම දියරය. කියනවනේ එක රසකින්ද වෙන්න පුළුවන්, රස දී වෙන්න පුළුවන්, පැන් වෙන්න පුළුවන්, එක දේවල් කියනවා දියර වර්ග. වතුරද බර වැඩිම, වටිනාකම වැඩිම දියරේ මොකක්ද කියලා කිව්වොත් ඒ තමයි කඳුල කියලා කියන්නේ. ඒක විද්‍යාත්මකව කෙනෙකුට පහදලා දෙන්න පුළුවන්. ඒ කඳුල කියන දියරය ඇතුලේ වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ හැඟීම්. ඔබ දරුවෙක් හැටියට ඔබේ අම්මා තාත්තා ගැස් වලට කඳුළු කොපමණ ගෙනත් දානවද? කොපමණ ගෙනත් දානවා. ඔබ නැති අතරේ ඔය අම්මලා ඇඬු කඳුලින් ගෙවල් වල ඉන්නවමයි. සින්දුවක තියෙන්නේ කඳුළු හෙලා නෑ මිලියට සහල් කරන අම්මා කියන. ඔබ නැති අතරේ අම්මලා අඬ ගෙවල් වල ඉන්නවා. හිතන්න එපා තාත්තා
මහා පර්වතයක් වගේ ඇස් වලට කඳුළු එන්නේ නැති, ලේයට මස් දහර නැති පිළිම වගේ මිනිස්සු කියලා නෑ. එහෙම නෑ. මේ මොනස්තරක් හදවතක් කියනවා. සමහර පාත්‍ර අඩුපතුලින් තමයි කියන්නේ ෆාදර් මම රස්තාවට ගිහලා ගෙදර එද්දී මගේ ඔළුව අත ගන්න ගෙදර දරුවෙක් ඉදිරිපත් වෙලා නැහැ. මගේ පාද අල්ලන්න මගේ දරුවෙක් ඉදිරිපත් වෙලා නැහැ. තාත්තා ඔයාට කොහොමද කියලා කතා කරන්න මගේ දරුවෝ දුවගෙන එන්නේ නැහැ. මට හරි දුකයි ෆාදර්. මට හරි දුකයි. ඇයි එහෙම ඔබේ අම්මා තාත්තා ඔබ අසරණ කරන්නේ? ඒක ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. ඔබ කීකරු කමට දරුවන්ව නමා ගන්න, හදා ගන්න, යොමු කර ගන්න. වැදගත්. අවසානයේදී චෝදනා කරන්න එපා. දරුවෝ අපිව හැරදාලා ගිහිල්ලා, දරුවෝ අපිව හැරදාලා ගිහිල්ලා, දරුවන්ට අපේ වටිනාකම් දැනෙන්නේ නැහැ කියලා අවසානයේදී චෝදනා කරලා වැඩක් නැහැ. අපි තාම පොඩ්ඩක් පිටිපස්සට යමු. ඊළඟ වාක්‍යෙත් එක්ක මමත් එක්ක මේ මේසෙට ඉන්න ගැහණු දරුවෝ යාළු තරහ වෙලා ඉන්නවා කියලා මට විශ්වාසයි. ඔබට දూరు සිටින්න. ඔන්න දැන් ගැහණු ළමයි ගැන කියන්නේ. ඔබට දూరు සිටින්න. ඔවුන්ගේ ශරීර ආරක්ෂා කරන්න. ඔවුන්ගේ ශරීර ආරක්ෂා කරන්න කියන්නේ මේ පාරතොටේ යද්දී ආරක්ෂක මණ්ඩලයට කියලා සිකියුරිටි දෙන්න කියන එක නෙමෙයි ආ. ඔවුන්ගේ ශරීර ආරක්ෂා. එහෙ පමණට වඩා කරුණාව නොපෙන්වන්න. කොහොමද මේ වචන ටික? ඔබට දැන් ගැහණු දරුවෝ ඉන්නවද? ඔවුන්ගේ ශරීර ආරක්ෂා කරගන්න. ඒත් පමණට වඩා කරුණාව නොපෙන්වන්න. මේ පමණට වඩා කරුණාව නොපෙන්වන්න ටික තේන භාෂාවෙන් කිව්වොත් ඔබේ දරුවම නිකන් බොරුවට හොදන්න යන්න එපා. සුද්ධ කරන්න එපා. අපි සමහර අම්මලා තාත්තලා කියන්නේ මගේ දුව මට S2 වගේ විශ්වාසයි. ඔය කෙල්ල තරම් මට විශ්වාස නැහැ තව කෙල්ලෙක් නෑ ෆාදර්. එහෙම සමහර දේවල් කියන අම්මලා විශේෂ අම්මලා. ඇත්ත තමන්ගේ දරුවෝ තමන්ට විශ්වාසයි තමයි. නමුත් ඕන් රංගන ශිල්පිනියන් බව තමතේ කරන්න එපා. ඔබ ඉදිරියේ එකක්. පල්ලියේ තව එකක්. ඉස්කෝලේ තව එකක්. පාඨමාලාවක තව එකක්. ඔය හැම දෙයකම වඩා වෙනම පින්තූරයක් අන්තර්ජාලය. ඒ නිසා අපි දන්නේ නැහැ දරුවෝ වෙනස් වෙන මොහොත. හැබැයි ඔබ ඉදිරියේ තිබෙන මූණම තමයි හැමතැනම තියෙන්නේ කියලා නිතරම කියන්නත් එපා. මගේ අත්දැකීමත් බොහෝ වෙලාවට පීතුමාගේ අත්දැකීමත් බොහෝ වෙලාවට සමාන වෙන්න පුළුවන්. අපි දන්නවා දරුදරියොත් එක්ක මුහු වෙනකොට ඔවුන්ගේ සමහර හැසිරීම් ඔවුන්ට ගෙනෙන සමහර චෝදනා. හැබැයි ගෙවල් වලයි දන්නේ නැහැ. අම්මලා තාත්තලා දන්නේ නැහැ. මට මතකයි එක අම්මා කෙනෙක් කියනවා පැහැදිලිව ෆාදර් මට මගේ දුව කොච්චර විශ්වාසද කියනවනම් ෆාදර් ඇය ළඟ ෆෝන් එක තියෙනවා. ඇය ගෙදරින් පිට වෙලා ඉස්කෝලේ පන්ති වලට ගිහිල්ලා ටියුෂන් පන්ති වලට පවා ගිහිල්ලා ගෙදර එන්න තුරු වෙන හැමදේම ඇය මට කියනවා. ගෙදර ඇවිල්ලා වාඩි වෙලා හැමදේම කියනවා. මං ඇහුවා මොනවද කියන්නේ? ෆාදර් වැඩි ඕනේ නැහැ ෆාදර් බස් එකට නැග්ගා. බස් එකට නැගලා සීට් එකේ වාඩි වුණා. ඊට පස්සේ කොන්දොස්තර මහත්තයාට සල්ලි දීලා ටිකට් එක ගත්තා. ඊට පස්සේ අපේ ඒ නියමිත ස්ථානයේ බෙල් එක ගහලා බැස්සා. තමයි ගෙදර එන්නේ. අර මේ වෙන හැමදේම මට කිව්වනේ ෆාදින් තාමුණා මම මගේ දුව ගැන සැක කරන්නේ. මම එකක් කිව්වේ නෑ නේ අම්මා. ඒ මොකක්ද ෆාදර්? නෑ දුව බස් එකට නැග්ගත් හරි වාඩි වුණත් හරි ටිකට් එක ගත්තත් හරි බැස්සත් හරි. හැබැයි දුව කාලවල වාඩි වෙන්න කිව්වේ නෑ නේද? ඇත්තට මම කිව්වේ නෑ. දරුවෝ එහෙමයි. ඉතින් මම ඒකයි කියන්න ගියේ මේ මමත් එක තරහ වෙයි. ඒක තමයි ඇත්ත. හැමදේම කියනවා වගේ පෙන්නයි. නමුත් අත්‍යවශ්‍යම දේ නොකියයි. ළමයිව අනවශ්‍ය විදියට විශ්වාස කරන්න එපා. ඒ නිසා ළමයි ගැන හොයලා බලන්න. ළමයිගේ පිටිපස්සෙන් ඉන්න. ළමයිගේ පිටිපස්සෙන් අපි සමාජවල චෝදනා කරනවා ළමයා අන්තර්ජාලය ඇතුළෙමයි. ළමයාගේ ජීවිතේ විනාශ වෙලා මේ ළමයි දවසකට හම්බුණා එහෙම චරිතයක් ඒ දරුවා සියදිවි හානි කරගෙන අවුරුදු 18ක පිරිමි ළමයි කවුරුත් දන්නේ නැහැ හේතුව. කවුරුත් දන්නේ මොකක්ද හේතුව? යාළුවෝ දන්නේ නැහැ, අම්මා තාත්තා දන්නේ නැහැ, ගෙදර සහෝදරයෝ දන්නේ නැහැ, පල්ලිය ස්වාමි දන්නේ නැහැ, සිස්ටර්ලා දන්නේ නැහැ. බලන් යද්දි අන්තර්ජාලයේ වෙච්ච පොඩි අතපසුවීමක්. අන්තර්ජාලයේ වෙච්ච පොඩි වචන වැරදීමක්. ඒක සියදිවි දක්වා ගිහිල්ලා කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා ඔබේ දරුවා ෆෝන් එකට ඇබ්බැහි වෙලා නැත්නම් අන්තර්ජාලයට ඇබ්බැහි වෙලා ළමයි පාඩම් කරන්නේ මේ දේවල් නගනවට වඩා ඔබ වැඩි හිටියෝ විදිහට ඕවා පිටිපස්සේ ඉන්න. 24 බෑම ළමයට ෆෝන් එක අවශ්‍ය නැහැ. ෆෝන් කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙමෙයි.
ෆෝන් එකට ඕන විදිහට ඔබ හැසිරෙන්න එපා. ඔබේ අවශ්‍යතාවයට ෆෝන් එක පාවිච්චි කරගන්න. ඔබේ අවශ්‍යතාවයට ෆෝන් එක. නිසා ෆෝන් එකේ අවශ්‍යතාවයට ඔබ පාවිච්චි වෙන්න දෙන්න එපා. එහෙම වුණොත් අපි නොදැනුවත්වම අපි ෆෝන් එක ඇතුලේ හිලකරුවෙක් හිලකාරියක් වඩපත් වෙනවා. ඉතින් ඔබේ දියණියන් ගැන ඊට වඩා බලන්න. මට මතකයි එක්තරා දවසක එක ගැහණු දියණියක් ඇවිල්ලා අඬාගෙන මට ප්‍රශ්නයක් නගනවා. මොකද්ද ප්‍රශ්නේ? මේ ෆාදර් මම යාළුවලා ඉන්න කෙනා මාව දැන් මග හරිනවා. මම යාළුවලා ඉන්න කෙනා මාව දැන් මග හරිනවා. මේ ෆාදර් එයා මට එහෙම කරන්න කියලා අඬාගෙන කියනවා. මම කොහොමද පුතේ එහෙම කියන්නේ? මේ බලන්න ෆාදර් එකම SMS එක මට 3 පාරක් ගෙවලා. එකම SMS එක 3 පාරක් ගෙවලා. මොකද්ද පුතේ SMS එකේ තියෙන්නේ? මොනද මට යා SMS එක කියනවා. මම දැන් වැඩ කින්නේ පස්සේ ගන්න ඒ ෆාදර් ඒක මට එවන්න කියලා අඬාගෙන ඉතින් ඈ ගන්න. මම දැන් වැඩ කින්නේ යන්නේ. මම දැන් වැඩ කින්නේ පස්සේ ගන්න ඔය තමයි කතන්දරේ. ෆාදර් යන මගේ වට්ටාකම තේරෙන්නේ නැහැ මම මංගල කොච්චර ආදරේ කරද කියලා ඉතින් අඬාගෙන කියනවා. පස්සේ මම කිව්වා දෙන්න පුතේ SMS එක මං කියවන්න. වැඩක් නැහැ ෆාදර් කිව්වොත් ඔච්චර තියෙන ෆාදර් ඔකේ. මම හරියට මං කියවන්නම් මොකද? දැන් ෆෝන් එක මගේ යන්නේ. දැන් SMS එක මගේ යන්නේ. දැන් මම කියවන්නයි යන්නේ. දැන් මෙච්චර කෙරීද කියෙන්නේ? මොන දැන් මං කියවනවා. මං දැන් වැඩක ඉන්නේ පස්සේ ගන්න. මොකක්ද? එහෙමත් කියනවා. ඔච්චර හයියෙන් කියුවා කියන්නේ. අපි අතර මිනිස්සුන්ගෙන් 90%කට වඩා දන්නේ නැහැ SMS කියවන්නේ. මේ වචනනේ තියෙන්නේ. මේවල හැංගීම නැහැ. අපිට හැංගීම් දාලා මේක කියව ගන්න ඕනේ. අපි හරි බොලදයි නේද? අපි හරි බොලදයි. අපේ ළමයි සමහර ක්ෂණික තීරණ ගන්නවා. ක්ෂණික සියදිවි හානි කර ගැනීම වලට යනවා. මෙන්න මේ දේවල් නිසා. පස්සේ මම මේ දීනිගෙන් ඇහුවා අපට ඇත්ත කියන්න දුවේ. ඔයාට මේ SMS එකේ දුවා කොහෙද හිටියේ? මම ෆාදර් හිටියේ ඇඳේ. ඇඳේ ඉඳි මම ඇහුවා. වෙලාව කීයද? 10යි. මම ඇහුවා රෑද? නෑ උදේ. ආයතන ප්‍රශ්නයක් ආ ගැහණු ළමේ උදේ 10ට ඇඳේ. ඊතර ප්‍රශ්නයක්. ඊට පස්සේ මම ආයෙත් මතක් කළා මට කියන්න පුතේ ඔයා උදේ 10ට මොනවද කළේ ඇඳේ ඉඳලා? නෑ ෆාදර් මම රෑ ෆිල්ම් එකක් බැලුවා. බලවට නිින්ද ගියා. මම උදේ නැගිටිනකොට වෙලාව උදේ 10 විතර වෙලා. මම එතකොට ඒ වාතාවරණය මට කිව්වා ෆාදර් අපේ අම්ම උදේ 6ට මට බොන්න දෙයක් ගෙනත් දුන්නා. මට ඒක පොඩ්ඩක්ම තිබුණා. ඒක 10 වෙද්දී මේක මට කූඹි ඇවිල්ලා. ඇත්තනේ 6ට ගෙනාවු දෙයකට 10 වෙද්දී කූඹි විතරක් නෙවෙයි එහා ගෙදර බල්ලා ඇවිල්ලා හොම්බ දාලා බොන්නත් වෙලා තියෙනවා. ඊට පස්සේ මොකද මේ පුතේ අම්ම මට බැන්නා. ඔයා මොකද කළේ? නෑ මම ඒ අතර තමයි කාට මම මේ SMS එක මගේ ආදරය කරන කෙනාට මම යවුවේ. අම්මා ඔයාට බැන්නා. ඔව්. ඔයා අම්මට බැන්නද? ඔව්. අද මට කියනවා මොකද වෙච්ච වැඩේ කියලා. අන්න දැන් ගහන්න මට විස්තර කරලා ලස්සනට. අම්මා මට බැන්නා. අම්මා කිව්වා ලැජ්ජ නැද්ද අවුරුදු 2ක ගහන්න මේ උදේ 10කට නැගිට වෙලා ඉන්න අර බලපන් ඒක. මම අම්මට බැන්නා. මොකද වෙන්නේ අම්මා කටහාන් ඉන්නම අම්මලා කාලේ වගේ නෙමෙයි පොඩ්ඩක් ෆිල්ම් එකක් බලන්න ඕන ඔයාලා කාලේ වගේ නෙමෙයි. ෆාදර් මේ SMS එක අම්මා කටහාන් ඉන්න මම අම්මලා කාලේ වගේ නෙමෙයි මම දැන් වැඩකින් පස්සේ ගන්න අම්මලා කටහාන් ඉන්න අම්මලා කාලේ වගේ නෙමෙයි මම දැන් වැඩකින් පස්සේ ගන්න. දැනනේ. අම්මට බැන්න වේගෙන්ම තමයි SMS එක කියෙන්නේ මේ ළමයා. අම්මට බැන්න වේගෙන්මයි. අම්මට බැන්නේ ආවේගශීලීවනේ. ඒ ආවේගශීලී කියන හැඟීම තමයි අන්තර්ගත කළේ අතුරු කළේ අර SMS එකට. මොකද උනේ? හිත කැඩුනා. දයාබර සහෝදර සහෝදරයන් දයාබර දෙමාපියනි මෙහෙම දීර්ඝව යන්න පුළුවන් මේ දේශනාව මේ ආකාරයෙන් මේ වචනත් එක්කම. ඒ නිසා තමයි කියන්නේ ඔබේ දරුවන්ට අනවශ්‍ය කරුණා පෙන්වන්න එපා. දඩුවම් දෙන්න. අම්මෙක්ගෙන් දඩුවම් විදින එක යහපත් අර හිරගෙවල් වල ලගිනවට වඩා දඩුවම් දෙන්න. පහරක් ගහන්න කමන්නේ. ප්‍රශ්නයක් නෑ පහරක් ගහන්න. හිතන්න එපා බයක් වෙන්න එපා මේ උසාවිය එක්කන් ගියයි කියලා. ඔබේ අම්මගේ තාත්තගේ දරුවෙක් විතර කුටි කන්න මන් දන්න බුද්ධිලික මන්න කුටි කාලා තියෙනවා. මේ අතින් කෝටුවෙන් විතරක් නෙමෙයි පොල්ලෙලුණු කුටි කාලා තියෙනවා. වලංගුණු කුටි කාලා තියෙනවා. සෙරප්පුවේ තාත්තගේ පටි කවන්නේ ඒ රහ බලන්න. ඒතකොට තමයි අපි කෙලින් කටින් හැදෙන්නේ. ඔබ අම්මෙක් තාත්තෙක් විදියට පුරතල් කිරීම එකක්. ආදරය කිරීම තව එකක්. නමුත් දඬුවම් දෙන්න ආදරයෙන් දරුවන්ට හැංගෙන්න ඉඩ දෙන්න මේ අම්මා තාත්තා මට දඬුවම් කළේ මාව හොඳ කෙනෙක් කරන්න කියලා. හොඳයි.
ඒ කාරණාවත් එක්ක අපි තව චුට්ටක් ඉස්සරහට යමු. ඔබේ දුව සරණ පාවා වෙන්න. එවිට ඔබ මහඟු වැඩක් නිම කළෙහිය. එහෙ ඇයව බුද්ධිමත් මිනිසුන්ට සරණ පාවලා දෙන්න. දේශනේ කතන්දරේ තා පැයක් විතර දේශනා වේදන්නේ. ඔබේ දුවට හොඳ සහකාරියක් ඔබේ පුතාට තෝරගන්න. ඔවුන්ට හිතන අයත් එක්ක සම්බන්ධතා පවත්වනවට වඩා ඔබ හොයලා බලන්න මගේ දුව මගේ පුතා මොන සැපදියාවක්ද පවත්වගෙන තියෙන්නේ කියලා. අවසානයේදී ඕනතරම් දෙමව්පියන්ට චෝදනා කරයි "ෆාදර් මගේ දුව මගෙන් වෙන් වෙලා, මගේ දුව අපේ දහමෙන් වෙන් වෙලා, මගේ දුව අසරණ වෙලා, මගේ දුව සමහර වෙලාවට පිහිටක් නැති වෙලා." සමහර දුවලා ඉන්නවා, පුතාලත් ඉන්නවා. පුදුම જાතිය තෝරා ගැනීම තියෙන්නේ. පුදුම જાතිය තෝරා ගැනීම. ඒක නිසා අපි මේ යන කාරණා පොඩ්ඩක් අඩු කරගන්න සිද්ධ වෙනවා කාලේ වෙලාව එක්ක. ඔබට ආරාධනාවක් කරනවා. දරුවෝ ගැන හොයලා බලන්න. ඔවුන්ගේ ආශාවල් වලට ඉඩ දෙනවට වඩා ගැළපීම් හොයාගන්න. ඇත්ත. නොගැළපීම් තමයි හම් වෙන්නේ. නමුත් මේ නොගැළපීම් ගලප ගන්න උත්සාහ කරන්න. නොගැළපීම් ගලප ගන්න. මුළු ජීවිත කාලයේදීම නොගැළපීම් ගලප ගමන යන්න වෙයි. 100% ගැළපෙන කරද හම් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට ආරාධනාවක් කරනවා. ඔබේ දුවට පුතාට හොඳ කෙනෙක්, ගැළපෙන කෙනෙක්, සල්ලි පණක් තියෙන කෙනෙක්, ධනවත් කෙනෙක්, උගත් කෙනෙක් නෙමෙයි හොයන්න ඕනේ. මේක තියෙනවා බුද්ධිමත් කෙනෙක්, විශ්වාසවන්ත කෙනෙක්, දැහැමි කෙනෙක් හොයාගන්න. උදව් කරන්න. ඒක පොඩි කාලේ තමයි දුවගේ පුතා ගොඩට දාලා දෙන්නේ. ඒ වගේ තමයි දුවලා පුතාලා විදිහට තේරුම් ගන්න වෙනවා තමන්ගේ දෙමව්පියෝ ගැන. ඔබේ මුළු සිතින් ඔබේ පියාට ගෞරව කරන්න. ඔබේ මව විදි ප්‍රසව වේදනාව කිසි දිනක අමතක නොකරන්න. මතක තියාගන්න මේ කාරණාව. ඔබේ අම්මා තාත්තට ප්‍රේම කරන එක නවත්තන්න එපා. දසපණක තියෙන එකම පණ දෙච්චරයි. හැම පණක්ම මේක කරන්න එපා, මේක කරන්න එපා, මේක කරන්න එපා තියෙනවා. පළවෙනි තුන තියෙන්නේ මේ දේ කරන්න කියලා. නමුත් දෙමව්පියන්ට සංග්‍රහ කිරීම කියන පනත නික්මයාම පොතේ බොහොම පැහැදිලිව විස්තර කරනවා. ඒක මොන විදිහට කළොත්ද මෙහෙම වෙන්නේ? ඔබට දීර්ඝායුෂ ලැබෙනවා. ඔබේ දෙමව්පියන්ට ඔබ ගම් කළොත් දීර්ඝායුෂ ලැබෙන බව අර කොන්දේසියක් එක්ක දාලා තියෙන එක පනත. ඉතින් මේ පනතට ඔබ අවදි වෙන්න, මේ දෙමව්පියන්ට ඔබ ගරු කරන්න. ඒ වගේම තවත් කාරණාවක් තියෙනවා. මම 29 වගන්තියක් ගත්තා මේක. ඒ තමයි ඔබේ මුළු සිතින් ඔබේ මෞංකාරයන්ට බියවන්න. මෙතන බියවන්න කියන අදහස් කරන්නේ ගරු වන්දනාව දෙන්න කියන එක. උන්වහන්සේගේ පූජකයන්ට මේ පල්ලි ස්වාමීස්ලාට සිස්ටර්ස්ලාට ගෞරව කරන්න. මම මේ වචනේ දාගත්ත ඔබේ පවුලටම අදාළ නිසා. පල්ලි ස්වාමී ගැන, පල්ලියේ ඉන්න සිස්ටර්ස්ලා ගැන ඔබ මොනවද දන්නේ? මොනවද දන්නේ? පාදක පන්තිනේ දන්නවද? කොන්නන්ටගේ සිස්ටර්ලාගේ පන්තිනේ දන්නවද? පල්ලි ස්වාමීන්ට දවස දන්නවද? පල්ලි ස්වාමීනේ කොන්නන්ටගේ සිස්ටර්ලා වෙනුවෙන් හැමදාම රැට එක නම මරියක්වත් කියන බව තහවුරු කරන්න පුළුවන්ද? අහන්න ඉතින් නා. ඔයාලා මට පේනමානේ විදියට මම අස්වනවා. එහෙම කරනවද? මෙහෙම හිතුවොත් එහෙම කරන්න ඕනද? ඒගොල්ලෝ කවුද අපි? ඒගොල්ලෝ රස්සාවක් කරන්නේ. ගෙවල් වල වැඩ නැති නිසා මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. මතක තියාගන්න ජේසුස් වහන්සේ පැහැදිලිව ගන්නේ ඒ අයගේ පැත්ත. ඔවුන් දෙමාපියන්ගෙන් ඈත්ලා දෙමාපියන්ට කැප කරලා තමන්ගේ ජීවිත ඔබ වෙනුවෙන් වැය කරනවා. ඔබට පූර්ණ වගකීමක් තියෙනවා. ඔවුන් ඔබේ පවුලේ කෙනෙක් හැටියට සලකන්න. ඔවුන් ගැන බලන්න. අඩුපාඩුකම් ඇති. ඔවුන්ගේ අඩුපාඩුකම් ඔවුන් බලන්න. නමුත් ඔවුන් වෙනුවෙන් යාඥා කිරීම ඔබට කරන සේවය ඇදීම ඔබේ යුතුකමක්. ඒ නිසා දිනපතාම එක නම වරියක්වත් කියන්නේ පල්ලියේ පියතුමල්ලා සිස්ටර්ස්ලා වෙනුවෙන් ඔවුන් කරන සේවාව, ඔවුන්ගේ ජීවිතත් ජේසුස් බාර කරන්න, පවුලේ යදුමට ඔවුන්ව සම්බන්ධ කරගන්න. පැහැදිලි. හොඳයි. අපි මේ කාරණාවත් එක්ක සුද්ධ විශේෂණ යන්න ප්‍රථම මම කැමති අපි මේ ඉන්න තැනේද අපේ දරුවෝ ගැන ඔබ වඩා වැඩිපුර දේවල් කරනවත් ඇති. වඩා වැඩිපුර දේවල්. වඩා හොයලා බලනවත් ඇති. මොකද අවසානයේදී ළමයි ගැන කලකිරෙන අම්මලා තාත්තලා ඕන තරම් ඉන්නවා. ළමයි ගැන කලකිරීම ඇති වෙනවා. ළමයි ගැන කොච්චර වෙහෙස මහසක් පොඩි කාලේ විශේෂයෙන් පොඩි කාලේ
පුදුමාකාර වෙහසක්. මේ තුමාලා සිස්ටර්ලා ඔක්කොම සාක්ෂි දෙයි. ළමයෙක් ඉස්කෝලේ දාගන්න විඳින දුක. මම දන්නවා මේ දවස්වල එක අම්මා කෙනෙක් දවසට කෝල් 2-3 දෙනවා. මෙන්න මේ ඉස්කෝලේටම මගේ දරුවව දාලා දෙන්න. අනේ ෆාදර් කොහොම හරි කරන්න. කොහොමද දෙයනේ ඉස්කෝලේ ගන්න නැත්නම් මම මොනවා කරන්නේ? මම මේ බලන්නේ අම්මගේ තියෙන උනන්දුව. ෆාදර් මගේ කන කර මගේ ඉඩම් හරි කවන්නේ අගස් තියන්න. ඔය ඉච්චර කරන්න එපා. දෙවන වහන්සේට අවශ්‍ය නම් ඒ ඉස්කෝලේ වෙලාවට දෙයි නැත්නම් මේ ඉස්කෝලේ යත්තේ නෑ ෆාදර් මට ඒ ඉස්කෝලේ මැරෙන්න යනවා ඉස්කෝලේ උනායි කියලා. මම මේ කියන්න උත්සාහ ගත්තේ අපේ දෙමව්පියෝ නොවිදිනා දුකක් විඳිනවා අපේ දරුවෝ වෙනුවෙන්. ඉල්ල දේවල් අරන් දෙන දෙමව්පියෝ ඕන තරම් ඉන්නවා. ළමයිට මේන් කියලා හීරිල්ලක් ගන්න නැතුව උරතල් කරන දෙමව්පියෝ ඉන්නවා. කොන්ද පාත් කරලා වැඩ කරන්න උගන්වන්න දෙමව්පියෝ ඕන තරම් ඉන්නවා. දූවිලි අල්ලන්න දෙන්න දෙමව්පියෝ ඕන තරම් ඉන්නවා. වතුර අල්ලන්න දෙන්න දෙමව්පියෝ ඕන තරම් ඉන්නවා. කාමරවල හදන බෝනික්කු වගේ හදන දෙමව්පියෝ ඕන තරම් ඉන්නවා. නමුත් අවසානයේදී ඔවුන්ගේ හිත රිදෙන අවස්ථාවක් තියෙනවා. හිත රිදෙන අවස්ථාවක් තියෙනවා. දරුවන් උගන්වන ජීවිතයේ දුක වේදනාව. මට මේ ළඟ දවසක තාත්තා කෙනෙක් හම්බෙලා කියනවා ෆාදර් ඉතින් සාමාන්‍ය සිංහලෙන් මම කියන්නම් මේ භාෂාව වුණාට අපි කාපු කට්ට ළමයිට දෙන්න හොඳ නෑ නේද ෆාදර්? මම මොකක්ද මේ අදහස් කළේ කියලා. නෑ ෆාදර් අපි පයින් තමයි බස් එකේ නැගලා පයින් ගිහිල්ලා බස් එකේ නැගලා තමයි ඉස්කෝලේට ආවේ. සමහර දවස්වල මාත් ඉස්කෝලේ තිබුණේ නෑ අපි ඉස්කෝලේ ගාවිලා පයින්වත් ආවා ගෙදර. බොහොම දුගී දුප්පත් විදිහට තමයි අපි ජීවත් වුනේ. අපේ තාත්තගේ රස්සාව ඇවිල්ලා වතු වැඩ. ඊට පස්සේ අද මම මේ වෙනකොට හොඳ රස්සාවක් කරනවා වාහනයක් කරලා ගෙවල් හදලා මගේ දරුවන්ට මම විඳ දුක් වේදනාවල් දෙන්න හොඳ නෑ නේද පාන. මම ඒව කරන්න එපා. එහෙම කරන්න එපා. දරුවන්ට දුක වේදනාව උගන්වන්න. ඔබ රුපියලයාගේ දැනගත්තන ඔබේ දරුවා රුපියල් 100න් ජීවිතේ පටන් ගන්න නැහැ. දරුවන්ට රුපියලයාගේ වෙන්නන්න පුළුවන් ඔබට. එහෙම වුණොත් තමයි මේ ජීවිතේ රහ දකින්නේ. ඔබ වතු සම්බෝලය කාලා ඇති. එතකොට තමයි අර ෆ්‍රයිඩ් රයිස් එකේ අගිය තියෙන්නේ. ඔබ පයින් ගිය කෙනෙක් නම් තමයි ඔය මහා විශාල වාහනවල යන අගිය දැනෙන්නේ. ඔබ පැදුර නිදාගත්ත නම් තමයි යන සුඛෝපභෝගී ඇඳවල් වල යහන් වල වෙනස දකින්නේ. ළමයිට උගන්වන්න. ඒවා උගන්වන්න නැතුව ජීවිතේ දීලා වැඩක් නැහැ. වැඩක් නැහැ. මොකද දවසක ඔබ නැති වුණොත් ඔය ළමයි පාරට වැටුණොත් ඔය ළමයි පැදුරට වැටුණොත් ඒ ළමයි යහයි මොකද තාත්තේ මේ පැදුර කියන්නේ මොකක්ද මේ පැදුර කියන්නේ කියලා දෙමව්පියන් චෝදනා කරනවා. හොඳම චෝදනාව තමයි මේ දවස්වල. සමහර දෙමව්පියන් රස්සාව නැහැ. අර පෙර වින්ද සතුටම දැන් නැහැ. පෙර ගිය ක්‍රමය දැන් නැහැ. හැමදාම පාන් බටර් ජෑම් චීස් ටිකක් ඉහළ පෙරේ ආහාර පුදුම් නැහැ. සමහර දරුවෝ කඩෙන්ම ආපු ළමයි ඉන්නවා. දැන් ගෙදර කෑමට කඩ හුරු නැහැ. ඇයි උගන්වලා නැතිකම. අර සින්දුවක් කියන්නේ සමනලයා මලහා ළමයාසේ බාල ළමා වයසේ පෙරති දෙනා හිතේ එකයයි ජීවිතයේ අරුමේ. ඒක බොහොම ලස්සන කතන්දරයක් නේ කියන්නේ. වත්තේ මල් පැරයක් හිටවල. මේ ළමයා මේ මල් පැරේ බලා ගන්නවා. වතුර දානවා, පොහොර දානවා. නිල් කැට, දම් කැට, රෝස කැට ඔක්කොම දාලා ඉක්මනට මේකේ මලක් ගන්නවා. මල ගත්තට පස්සේ මොකද වෙන්නේ? මලේ පැණි පොඩ්ඩ එනවා මීමැස්ස. සමනලයා සමනලයා ඇවිල්ලා පැණි බීලා ගියාට පස්සේ මල පරගෙන වැටෙනවා. කවුද අඬන්නේ? ළමයා අඬනවා. පැණි ගත්තේ වෙන්නේ ගහට සාප්පු කරේ ළමයෙක්. හරියට ඔබ ළමයා කියන පැලේ හිටවලා ලස්සන මලක් වුණාට පස්සේ වෙන චරිත ඇවිල්ලා ඒවල පැණි බීලා ගියොත් ඔබ අඬනවා. අපි සින්දු චූට්ටක් ගායනා කළා ඉස්සරහට යමු. මලට වසා පැණි බීරිසිසේමා සමනලයා පියමු දවසේ ඒ මල ගාවා ඒ පොඩි ළමයා ඇස් වසා හැඬුවා මලට නොවේ දැනුනේ දුක කාගේ පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ ඒ මල නොදනී ඒ මල පරවේ සමනලයා කොතැනේ. ඔව් සමහර මිනිස්සු ඔබේ දුක පුතාගේ ජීවිත නාස්ති කරලා ගිහිල්ලා ඉවරයි. නමුත් ඔබ හදා කඳුලින් ඉන්නමමයි. ඉතින් අපි මේ පසුබිමත් එක්ක අද සුද්ධෝ සුවිශේෂණ මම යනවා. මේක සුද්ධෝ සුවිශේෂ තියෙන්නේ විශේෂයෙන් වේදෘතුමාගේ දේව කැඳවීම සම්බන්ධව. උන්වහන්සේ දීවරේ. නමුත් උන්වහන්සේට පුළුවන් වුණා තමන්ගේ සහෝදරයත් එක්ක
හැමදේම අතහලා ජේසුස්ට කෙන්න. හැමදේම අතහලා මොකද්ද මේ කියන්නේ? ඕ මසුන් අල්ලන්න ඕව. ජේසුස් වහන්සේ ඒ දැක මා අනුව එන්න මම නුඹ අදීදලා මිනිසුන් දිනන්නන් කරමී වදාළසේක. එකනෙහිම ඔව්හු දැල් හරදමා උන්වහන්සේ අනුව ගියේ. මේ දැල් හරදමා කියන්නේ උන්ගේ ප්‍රධාන ජීවනෝපායට තිබුණු දේ ආම්පන්න. දැලට වඩා මගේ ජීවනෝපායට වඩා ජේසුනි ඔබට වැදගත් කියන කාරණාව පේතුරුතුමාට ප්‍රත්‍යක්ෂ වුණා. දැනුණා. ඊට පස්සේ අපි දන්නවා තව කණ්ඩායමක් ඉන්නවා සෙබදිගේ පුතු දෙන්න. ඔවුනුත් එහෙමයි. ඔවුන්ට තම පිය සෙබදිගේ මෙහෙකරුවන් සමග ඔරුවදී සිටියදීම තමන්ගේ තාත්තව ඔරුව මේ දේවල් අතහැරලා ඊට වඩා අපේ ජේසු වැදගත් කියන කාරණා. ඒ නිසා දයාබර අපේ තාත්තේ මම අද සුළුෙන් කතා කරනවා ඔබේ දුවක පුතාගේ කැඳවීම ගැන. සිස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, ස්වාමි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ ශේෂ්ත්‍රයන් තෝරගන්න පුළුවන්. ඔබේ ජීවිතේ ඉටු කරගන්න බැරි බලාපොරොත්තු දරුවෝ ලව්වා ඉටු කරගන්න මහන්සි කරගන්න එපා. මහන්සි කරගන්න එපා. ඔබ නොගිය ලෝකයකට දරුවන්ව තල්ලු කරනවට වඩා ඔබට කරගන්න බැරි වෙච්ච දේවල් ළමයි ලව්ව කරගන්නවට වඩා ළමයාගේ ආසාවට ළමයාගේ කැමැත්තට ඉඩ දෙන්න. ඉඩ දෙන්න. මම දන්නවා මේ වගේ අවස්ථාවක් ගණනාව මේ දවස්වල. එක දරුවෙක් ඉන්නවා ඇය හරි ආසයි සංගීතය සහ නර්තනය පැත්තෙන් ඉස්සරහට යන්න. උසස් පෙළට කලා විෂය කරන්න. නමුත් මේ අම්මයි තාත්තා විශේෂයෙන් අම්මා පුණපුණා කියන්නේ අපේ පරම්පරාවේ එකෙක්වත් වෛද්‍යවරයෙක් කරලා නැහැ. ඔයා විද්‍යාංශය කියන්නේ. මේ වෙද්දි ළමයාව දෙපාරක් එක්කන් ගියා මනෝවෛද්‍යවරු ළඟට. ඇයි මේක ඔරොත්තු දෙන්නේ නැහැ. ඔරොත්තු දෙන්නේ නැහැ. මේ දරුවා කියනවා ෆාදර් මට මගේ කැමැත්තට උසස් පෙළ කරගන්න බෑ. මට වෙලා තියෙන අම්මගේ ආශාවල් පුදු කර දෙන්න. මම දැන් පිස්සියෙක් වෙලා. මට දැන් කිසිම නිදහසක් නැහැ. මම හිතනවා පාර මට ඒ ලෙවල් වලට ඉස්සර වෙලා මම මැරෙයි නැත්තම් මම මුල්ලිරියාවේදී කියලා. හරි සෝචනීය. සමහර දෙමව්පියෝ කරන්නේ මේ දේ. Tamanට කරගන්න බැරි වෙච්ච දේවල් වල ළමයි ලව්ව කරව ගන්න ගිහලා අවසානයේ ළමයිව නැති කරගන්නවා. හරියට පොඩි ගිනි පෙට්ටියක් අතට මිරිස් කලක් දාන්න යනවා වගේ. දාන්න බෑ. දාන්න බෑ. ඒ වගේම තමයි මට මතකයි එක්තරා පවුල් බැහැදකීමකට ගිය වෙලාවට මම කිව්වා ගැහැණු ළමයි තුන් දෙනෙක් ගෙදර හිටියේ අම්මයි ගැහැණු ළමයි තුන් දෙනා හිටියා ඒ වෙලාවේ තාත්තේ සීමාවෙ හිටියේ නැහැ මම ඉතින් කිව්වා අම්මේ දුවලා තුන් දෙනෙක් ඉන්න නිසා එක්කෙනෙක්ව දෙන්නකො සිස්ටර් කෙනෙක් කරන්න කියලා ඒ වචනේ විතරයි මට කියා ගන්න හම්බුනේ ආ තාත්තා එකපාර හඬා පාදේ ළමයි ගොඩ විසබී දාන්න එපා විසබී තාත්තා කොහෙන්ද හඬා බලන්න තාත්තා බාත්රූම් එකේ ඉඳලා තියෙනවා මං කියම් ගහිනා අනේ ෆාදර් විස බීජ දාන්න එපා. ඒ කියන්නේ මේ සිස්ටර් කෙනෙක් වෙනවා ස්වාමි කෙනෙක් වෙනවා කියන කාරණා විස බීජයක් දක්වා අරගෙන ගිහිල්ලා මිනිස්සු ඉන්නවා. ෆාදර් ළමයිට මම ළමයි මෙලවට පිහිකලේ ඒ පල්ලි වල කොන්නටවත් තියන නෙමෙයි ෆාදර්. මම ජේසුස් පිටකලා වෙන මොනවා කියන්නේ. සමහර වෙලාවට එහෙම චෝදනා නගනවා. තව මට හම්බුණාකට සිස්ටර් කෙනෙක් වෙන්න බොහොම ආසාවෙ හිටියේ. ඇය යන්නට කැමැත්ත දීලා තියෙනකොට ඇගේ තාත්තා මෙහෙම කියනවා දුවේ ඔයාට සිස්ටර් කෙනෙක් වෙන්න ඕන යන්න දැන් මතක තියාගන්න පහුවෙනිදා මේ ගෙදර මලගයක් වෙනවා මම සිය දිව හානි කරගන්නවා ඉතින් ඒ දුවේයිද මේ තාත්තා පුදුම කතන්දරයක් කියන්නේ ඔයා යනවා නම් යන්න හැබැයි මම මේ ගෙදර මැරෙනවා ඒතර මේ සුද්ධ සමහර වැඩ කරගන්න ගොවි නෙපාද සමහර අම්මලත් එහෙමයි සමහර මේ පිරිමි දරුවෝ ඉන්න අයත් ඉන්නවා පාද අපේ කොල්ල තුන් දෙනෙක් ඉන්නවා පාද බාල දරුවා පොඩ්ඩක් අදක්ෂයි ඉගෙන ගන්න දවසක් වලට දාලා පොඩ්ඩක් හරි ගස්සගෙන ඉගෙනගෙන හොඳ ළමෙක් කරලා ආයේ ගන්න පුළුවන්ද බං සල්ලි දෙන්න මොන තරම් ඔන්න කතන්දර සමහර කැඳගේ ගුණ ඔන්න ඔතන තියෙනවා හදලා ගන්න ඉගෙනගෙන එන්න නමුත් ඔබේ දුව පුතාව ජේසුනි වෙන්න ගන්න. මම මගේ සමහවට මගේ දුව පුතාව දෙනවා. සියල්ලට වඩා මේ කාරණා වැදගත්. එහෙම අම්මලා බොහොම අල්පයයි. ඉතින් ඔබට ආරාධනාවක් කරනවා ඔබේ දියණියන්ට දරුවන්ට හරි මාර්ගයේ පෙන්නන ගමනේ දැහැමි ගමනක යොමු කරන්න. දැහැමි ගමනක. දෙවන මාසෙ ප්‍රසන්න ජීවිතයක් ගත කරන්න. ලෝකයේ ලෞකිකත්වයට
සල්ලාලකමට, රසවින්දනයට මුල්තර දෙච්ච දිව්‍ය පෙවතකට වඩා ජේසුත් එක්ක යන දුවෙක් පුතෙක් බිහි කරන්න. අපි මේ කාරණාවත් එක්ක අපි මේ ගීතිකා වචනත් එක්ක අපි අවසන් කරමු. විශ්වාසය ඔබට මට පුදුමාකාර විදිහට ආදරේ. ඒ ආදරය තුල ආරාධනාවක් කරනවා. උන්වහන්සේ වෙනුවෙන් අප කැප වෙන දුවෙක් පුතෙක් කරන්න. පිදෙන්න ඉඩ හරින්න. ජාත්‍යාවට යොමු කරන දුවෙක් පුතෙක් බිහි කරන්න. ඒකම ඔහුට ඇයට ආරක්ෂාවක් වෙනවාමයි. ඔබේ දුව පුතාව ලං කරගෙන අතින් අල්ලගෙන ඇස් දෙක වහගෙන මොහොතක් යාඥා කරන්න. ඔය දුව පුතාට පරීක්ෂාවල් වලින් මුදවගෙන ලෞකිකත්වයේ කියන පරීක්ෂාවල් වලින් මුදව ගන්න කියලා. අපි යාඥා කරමු. ඔබේ දුව වෙනුවෙන් ඔබේ පුතා වෙනුවෙන් විතරක් නෙමෙයි. මීසමේ දුවල පුතාලා වෙනුවෙන්, කරුණ දුවල පුතාලා වෙනුවෙන් කෙනෙක් නැති වුණාම චෝදනා නගන මිනිස්සු අනන්තයි අපමණයි. ඒ අතර අපි යාඥා කරමු. පිදෙමි සදා පරනොවන මලක්සේ ඔබේ මහිමය උදෙසා පිදෙමි තවද නොනිවෙන පහනක්සේ ඔබගේ එළිය පතුරා රසය විදක් ඕනො අඩු ලබන ලෙස පිදෙමි රසය වගුරා පිදෙමි මම පුදමි මම ඔබට කැපව සැමදා. අපි සිතුවිල්ලත් එක්ක අපි හැමදෙනාම නැගිටලා අද මේ මංගල්‍ය දවස ඒ නිසා මේ විශ්වාස ලක්ෂණයට සහභාගී වෙමු.